ආයිබෝවන් ළමයි අදත් අපි බලමු විභාගයට අපිට ලැබුණු සාපේක්ෂ ප්‍රවේගය ගැටලුවක් විසඳන්න. අද බලමු 2008 ගැටලුව කොහොමද අපි හදන්නේ කියලා බලමු 2008 ගැටලුව. අපිට දීලා තියෙනවා 2008 සාපේක්ෂ ප්‍රවේගය සඳහා ලැබුණු ගැටලුවේ පළවෙනියටම කියලා තියෙනවා ගානේ සුළඟට සාපේක්ෂ වේගය v පැයට කිලෝමීටර් v වන හෙලිකොප්ටරයක් පාදයක දිග සිම්පල් a කිලෝමීටර් වූ ABCDA සමචතුරස්‍ර ගුවන් පෙතක අකුරු පිළිවෙලින් මගින් දැක්වෙන අතර පියාසර කරයි AB පාදයේ මගින් θ සුළු කෝණයක් සාධන දිශාවකට W ඊට වඩා කුඩායි ප්‍රවේගයෙන් සුළඟක් හමයි පෙතෙහි ශීර්ෂ වටා හැරීමේදී කාලය අපතේ නොවන බව උපකල්පනය කර ප්‍රවේග ත්‍රිකෝණයේ ඇඳ A සිට B දක්වා ගතවන කාලයේ C සිට D දක්වා ගතවන කාලයේත් ඓක්‍ය පැය දෙකක්ගේ B වර්ගයේ ඍණ W වර්ගයේ sin වර්ගයේ θ ගේ වර්ගමූලයේ බෙදීම B වර්ගයේ ඍණ W වර්ගයේ බව පෙන්වන්න එනයින් පූර්ණ පෙත සඳහා ගතවන මුළු කාලය කැපිටල් T සොයා T උපරිමයක් වන θ හි අගය සොයන්න. මොකද තමයි අපිට දීලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මේ කියලා තියෙන දත්ත ටික පිළිවෙලකට රූප සටහනක ලකුණු කරගන්නවා. සුළඟට සාපේක්ෂ වේගය v වන හෙලිකොප්ටරයක්. එතකොට සුළඟට සාපේක්ෂව හෙලිකොප්ටරයේ ප්‍රවේගය තමයි අපිට දීලා තියෙන්නේ. සුළඟට සාපේක්ෂ වේගය v කියලා අපිට එතන සාපේක්ෂ ප්‍රවේගය දීලා තියෙනවා කෙලින්ම ගැටලුවේ ඉන්න. මම මේක ලකුණු කරගන්න සුළඟ මම ගන්නවා. මේක ගත්තේ කමන්නේ W හෙලිකොප්ටරය H පොළව E හරිද? ඒතර පළවෙනි එක තියෙනවා සුළඟට සාපේක්ෂව වේගය v. සුළඟට සාපේක්ෂව හෙලිකොප්ටරය. වේගය සුළඟට සාපේක්ෂව හෙලිකොප්ටරය. කියන්නේ මෙහෙම. සුළඟට සාපේක්ෂව හෙලිකොප්ටරයේ ප්‍රවේගය v. ඊට දිශාවක් දීලා නැහැ. පැයට කිලෝමීටර්. පස්සේ ආදේශ කරමු. ඒකක. පාදයක දිග සිම්පල් A වූ ABCD සමචතුරස්‍ර ගුවන් පෙතක අකුරු පිළිවෙලින් මගින් දැක්වෙන අතට පියාසර කරයි. එතකොට මේ හෙලිකොප්ටරය යන්නේ කොහොමද? පාදයක දිග සිම්පල් A වල. මෙහෙම ගත්තොත් අපි සමචතුරස්‍රයේ එක පාදයක් පිරස්ව යන ගම අපිට ගාන ආරම්භ ලේසියි. ඉතින් මේ වගේ දිශාවකට පියාසර කරනවා. A B C D මේ සමචතුරස්‍රයේ දිශාව තමයි යන්නේ. සිම්පල් A මේ පාදයක දිග. එතකොට ඔන්න ඔය ABCD ගුවන් පෙතක අකුරු පිළිවෙල මගින් දැක්වෙන අතර පියාසර කරයි. කියන්නේ මෙයා මෙතන ඉඳන් පටන් ගෙන මේ පැත්තට යනවා ඊට පස්සේ මෙහෙට ගිහලා අපව මෙතෙන් එනවා. එතකොට මෙහෙම යද්දී මෙන්න මේ වගේ හැරෙනවනේ මෙහෙම. මෙහෙම ඇන්ගල් එකක් හැරෙනවා. අංශක අණුවක් හැරෙනකොට ඒ හැරෙන්න ගතවන කාලය නොසලකා හරින්න කියලා තියෙන්නේ. යටින් දීලා තියෙනවා පෙතේ ශීර්ෂ වටා හැරීමේදී කාලය අපතේ නොවන බව උපකල්පනය කරන්න කියලා තියෙනවා. අකුරු පිළිවෙලින් මගින් දැක්වෙන අංශක පියාසරයි AB පාදයේ සමග θ සිළු කෝණයක් සාධන දිශාවට. ඒ කියන්නේ මෙන්න මේ AB පාදයේ සමග θ සුළු කෝණයක් සාධන දිශාවට. දිශාවට කිව්වම මේ පැත්තට දිශාවට මේ පැත්තට θ සුළු කෝණයක් සාධන දිශාවට W වේගයෙන් සුළඟක් හමයි. මේක W.
ඒ කියන්නේ අපිට දීලා තියෙන්නේ පොළොවට සාපේක්ෂව සුළඟ හමන ප්‍රවේගය තමයි අපිට කෙලින්ම දීලා තියෙන්නේ. ප්‍රවේගය සුළඟේ පොළොවට සාපේක්ෂව දින මේ පැත්තට හමනවලු. ඊට පස්සේ තමයි මම AB කියලා ගත්තේ. එතකොට AB ට ආනතව සිම්පල් W ප්‍රවේගයෙන් සුළඟ හමනවා. ඊට පස්සේ A සිට B දක්වා ගතවන කාලයේ C සිට D දක්වා ගතවන කාලයේත් ඓක්‍ය පැය මෙන්න මේ බව පෙන්වන්නවලු. එනයින් පූර්ණ පෙත සඳහා ගතවන මුළු කාලය කැපිටල් T සොයා T උපරිමයක් වන θ අගය සොයන්න. අපි එහෙනම් පළවෙනියටම ලියමු ප්‍රවේග ත්‍රිකෝණ ඇඳ කියලා අපි කියලා තියෙන්නේ A සිට B දක්වා ගතවන කාලය. කියන්නේ පළවෙනි ඉස්සෙල්ලාම අපි ගණනය කරමු. A B A සිට B දක්වා ගතවන කාලය. එහෙනම් A සිට B දක්වා චලිතය තමයි අපි සලකන්නේ. එතකොට A සිට B දක්වා චලිතයට මල් ලියනවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරය යන දිශාව දානවා. දිශාව මම දන්නවා A සිට B දක්වානේ. එතකොට පොළොවේ ඉන්න කෙනෙකුට පේන්නේ මෙයා මේ පැත්තට යනවා. මේ සමචතුරස්‍රයේ දිගේ යන්නේ. ඒක පොළොවට සාපේක්ෂව මෙයා ප්‍රවේගය A සිට B. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට අනුව ප්‍රවේගය පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරය. පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරයේ ප්‍රවේගය මම කියනවා හෙලිකොප්ටරය සුළඟ දන සුළඟ පොළොව. පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරයේ ප්‍රවේගය සුළඟට සාපේක්ෂව හෙලිකොප්ටරය දන පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය දෙකේ එකතුවෙන් එනවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට අනුව. දැන් මේවට ආදේශ කරමු. පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරයේ ප්‍රවේගය විශාලත්වයක් අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා යන්නේ මෙහෙට කියලා. දිශාව දන්නවා අනිවාර්යයෙන්ම මේ පැත්තට තමයි යන්න ඕන. එහෙනම් මේකේ දිශාව දාගන්නවා මෙන්න මේ පැත්තට කියලා. ඊට පස්සේ සුළඟට සාපේක්ෂව හෙලිකොප්ටරයේ ප්‍රවේගය අපිට දීලා තියෙනවා විශාලත්වය විතරයි එතන දීලා තියෙන්නේ කැපි. සිම්පල් V කියලා මම එකේ V විතරක් දාගන්නවා ඒකට පස්සේ දාගන්නවා. පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය අපිට දීලා තියෙනවා එකක් W කියලා. ඉරසට θ. දැන් මේකට මම දානවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. එහෙම ගත්තොත් මෙතන මේක PQ කියලා ගත්තොත් මේක QR සම්ප්‍රේත වෙනවා PR ගෙන්. දැන් මම මේකේ අඳිනවා ප්‍රවේග ත්‍රිකෝණය. දැන් අඳිනවා මේකේ ප්‍රවේග ත්‍රිකෝණය. එතකොට PR සම්ප්‍රේතයට එන්න ඕන එක පාදයක් PQ අනිත් එක QR. ඔය දෙකටම හරියන්න මම අඳිනවා ප්‍රවේග ත්‍රිකෝණය. PR අනිවාර්යෙන් මෙහෙම තිරසට කියනවා. PR. ඔක තමයි සම්ප්‍රේතය. ඊට පස්සේ QR තිරසට θ අනතව W. ඒ කියන්නේ QR මම එන එක මෙන්න මේකේ Q කියන එක R ගෙන් ඉවර වෙන්න ඕන. R ගෙන් පටන් ගන්න නැහැ. R ගෙන් ඉවර වෙන්න ඕන. Q ගෙන් පටන් ගන්න. එහෙනම් මෙතනින් ඉවර වෙන විදිහට තමයි රේඛාව වෙන්න ඕනේ. මේක θ අනතව මේ පැත්තට තමයි යන්නේ. ඊට පස්සේ මේක මම මේ දිගටම අඳින්නේ නැහැ. මොකද දීලා තියෙනවා W ප්‍රසමානතාවයක් දීලා තියෙනවා. W කියන එක උඩයිලු පිට වඩා. ඉන්නේ ඒක මම දිග අඩුවෙන් ඇදලා. මේක W θ අනතයි. මේක QR
ඊට PQ අපිට අනිවාර්යෙන්ම අඳින්න ඕන මෙන්න මේ දිශාවට. PQ මේක තමයි සම්ප්‍රේක්ෂය PR. PR PQ මේකේ කෝණය θ මේක ගන්නවා මම phi කියලා. බීටා කියලා බීටා. බීටා කියලා ගත්තා ඒ කෝණය. හොඳයි අපි දැන් හොයමු PR කියන එකේ යගය. ඒ කියන්නේ PR කියන එකේ විශාලත්වය නැත්නම් පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරය A සිට B දක්වා යද්දී පොළොවට සාපේක්ෂව ප්‍රවේගයේ විශාලත්වය නැත්නම් PR. එතකොට මම මෙතන ලියාගත්තා M කියලා යගයක් දාගත්තා Q M කියලා මැද නිකන් සංකේතයක් දාගත්තා. එතකොට මට PR කියන එක ලියන්න පුළුවන්. PR කියන එක ලියන්න පුළුවන් PM ධන MR කියලා. එතකොට PM කියන එක ලියන්න පුළුවන් මේ ඍජුකෝණ ත්‍රිකෝණේ මේ ඍජුකෝණ ත්‍රිකෝණේ PM කියන එක ලියන්න පුළුවන් MR කියන එක ලියන්න පුළුවන් මෙන්න මේ ඍජුකෝණ ත්‍රිකෝණේ. PM කියන එක මේ ඍජුකෝණ ත්‍රිකෝණයේ ලිව්වොත් V වතාවක් cos β. V වතාවක් cos β ධන MR කියන එක මේ ඍජුකෝණ ත්‍රිකෝණයේ ලිව්වොත් W වතාවක් cos θ. නමුත් අපි බීටා කියන එක මම දාගත් එකක් බීටාගේ යගේ හොයන්න ඕන. එහෙනම් මම QM කියන එකට තව සමීකරණයක් ගන්නවා මේ ත්‍රිකෝණ ත්‍රිකෝණෙමුයි මේ ත්‍රිකෝණ ත්‍රිකෝණෙමුයි සමීකරණ දෙකක් අරගෙන මේ දෙක සමාන කරමු. QM මේ පැත්තෙන් ගත්තොත් මේ ත්‍රිකෝණ ත්‍රිකෝණයෙන් ගත්තොත් V වතාවක් sin බීටා සමානයි එහා පැත්තකින් ගත්තොත් W වතාවක් sin θ. sin beta උත්ත කරපුවාම එනවා W sin theta බෙදීම V. අපිට ඕන cos beta ඇවිල්ලා තියෙන්නේ sin beta. එහෙනම් ත්‍රිකෝණ ත්‍රිකෝණයක් හදලා අපි හොයමු cos beta ගේ අගය හොයාගන්න බලන්න. beta සමානයි sin beta අපිට තියෙනවා සම්මුඛ පදයේ W sin theta බෙදීම කාරණය V. එහෙනම් අපේ බද්ධ පාදේනවා අයිතිකර ප්‍රමේය දැන් මම g වර්ගයේ ඉඳලා w වර්ගයේ sin වර්ගයේ θ ගේ වර්ග මූලය ඔන්නෝගෙනවා බද්ධ පාදයේ බීටාට අනුරූපව. එහෙනම් අපි cos බීටා සඳහා ආදේශ කරොත් PR කියන දිනවා b වතාවක් cos බීටා කියන්නේ b වර්ගයේ වින w වර්ගය sin වර්ගයේ θ බෙදීම වගේ වර්ගමූලයේ බෙදීම b ධන W cos θ මේක කැන්සල් වෙලා යනවා. එහෙනම් අපි PR කියන මම මෙතන ලියා ගන්නම්. B වර්ගය ඍණ W වර්ගය sin වර්ගයේ θ ගේ වර්ගමූලය ධන W cos θ. ඔන්න තමයි පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරයේ ප්‍රවේගය A සිට B දක්වා චලිතයේදී අපිට A සිට B දක්වා ගමන් කරපු දුර තියෙනවා සිම්පල් A කියලා මේ විස්ථාපනයේ තියෙනවා සිම්පල් A කියලා. එහෙනම් මට කාලය හොයාගන්න පුළුවන් A සිට B දක්වා යන කාලය. ඊට පස්සේ අපෙන් අහනවා C සිට D දක්වා ප්‍රවේගයට යන කාලයක් අහනවා. මේ චලිතයට යන කාලයක් අහනවා. එහෙනම් අපි C සිට D දක්වා ප්‍රවේගය හොයලා යමු. මේ ටික ඔහොම ලියාගන්න. ඊට පස්සේ C සිට D දක්වා චලිතය. C සිට D දක්වා චලිතය සලසමු. ඒකටත් මම සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දානවා. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට අනුව C සිට D දක්වා චලිතයට සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට අනුව පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරේ ප්‍රවේගය සඳහා අපි ලියමු සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට අනුව ප්‍රකාශනය. ප්‍රවේගය පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරේ ප්‍රවේගය සමානයි ප්‍රවේගය හෙලිකොප්ටරය සුළඟට දන ප්‍රවේගය සුළඟ පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය දන
සුළඟට සාපේක්ෂව හෙලිකොප්ටරේ ප්‍රවේගයෙන් එනවා මේ පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරේ ප්‍රවේගය. එහෙනම් අපි මේවට ආදේශ කරමු දීලා දින දත්තට අනුව. පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරේ ප්‍රවේගය c ඉඳන් d ට ඒ කියන්නේ මේ දිශාවට. ඒක අපි දන්නවා. මේ පැත්තට තමයි එන්න ඕනේ. එතකොට සුළඟට සාපේක්ෂව හෙලිකොප්ටරය b විශාලත්වයේ b දිශාව අපි දන්නේ නැහැ. පොළොවට සාපේක්ෂව සුළඟ අපිට දීලා තියෙන මේ දිශාවට ඒක වෙනස් වෙන්නේ නැහැ w. දැන් මේ ටික අපි එකම ප්‍රවේග ත්‍රිකෝණයක අඳින්න. මේකේ සම්ප්‍රයුක්ත වෙනවා මම කියනවා p dash r dash කියලා. මේක p dash q dash මේක q dash r dash කියලා මම ගන්නවා සංකේත ටික. අඳිමු බලන්න. මෙතන ඇඳම p dash r dash සම්ප්‍රයුක්තය මේක සම්ප්‍රයුක්තය කොහොමද එනවා මෙන්න මේකට. p dash r dash ඊට පස්සේ q dash r dash එන්නේ r dash ගෙන් ඉවර වෙන්න ඕන q dash ගෙන් පටන් ගන්න මේ පැත්තෙන් ඇදලා මෙහෙට එන්නේ කියලා මේක අපිට බෑ අඳින්න θ කෝණයක් සුළු කෝණයක් වෙන්න ඕනේ θ. මම අඳින q dash r dash එක පිරසට θ කියන එක සුළු කෝණයක් වෙන්න ඕනේ. මේ පැත්තෙන් යන්න බෑ අඳින්න ඕනේ මෙහෙ ඉඳන්. q dash r dash θ කෝණයක් ගන්නද. ඊළඟ p dash q dash එනවා ඊට පස්සේ ඒකේ විශාලත්වය අපි දීලා තියෙන මේක w ඊට පස්සේ p dash q dash එනවා v කියලා මේක v මම මේකේ කෝණය ගන්නවා beta dash කියලා beta dash කියලා මම ගත්තා p dash q dash ගේ ආනත පිරසට p dash ආනතයි කියලා. දැන් අපිට ඕන හොයාගන්න p dash r dash කියන ප්‍රවේගය. මම මෙතන නිර්මාණයක් කරගන්නවා. එතන දානවා m dash කියලා. සෙලාවල්. දැන් බලමු. ඒකේ p dash r dash තමයි අපිට හොයාගන්න ඕන. මේ ටික කොහොමද ලියාගන්න. ඊට පස්සේ මේක මතන්නම් අපිට ඕන p dash r dash මට ලියන්න පුළුවන් මෙන්න මේ සම්පූර්ණ දිගෙන් p dash m dash ගෙන් මේක කැලල අයින් කරපුවාම එනවා මේ පොඩි p dash r dash කියන එක. සම්පූර්ණ කැලල මොකද p dash m dash කියන අඩු කරනවා p dash r dash ගේ. p dash m dash කොහොමද ලියාගන්නේ ඊට පස්සේ? ඊට p dash m dash කියන එක මම ලියනවා මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේකේ. m dash q dash p dash කියන ත්‍රිකෝණේ ලියනවා මේ p dash m dash කියන එක. මේක බීටා මේක v. v වතාවක් cos beta dash. v වතාවක් cos beta dash. අඩු කරනවා p dash r dash. මෙන්න මේක ඇල්ල අඩු කරනවා. sorry p dash r dash නෙවෙයි අපිට ඕන p dash r dash ඕන අඩු කරන්න ඕන මෙන්න මේක ඇද m dash r dash m dash r dash එක තමයි අඩු කරන්න ඕන p dash m ගේ p dash m dash ගෙන් m dash r dash අඩු කරනවා. එතකොට m dash r dash කියන එක ලියනවා මම මෙන්න මේ ත්‍රිකෝණේ w වතාවක් මේ කෝණය θ මේ කෝණයක් θ w වතාවක් cos θ කියලා. beta dash කියන එක මම දාගත්ත එක. ඒක නිසා ආපහු මම beta dash හොයාගන්න ඕනේ. ඒකට මම ලියනවා m dash q dash පාදයට මම ලියනවා මේ පොඩි ත්‍රිකෝණේ මුල් ලොකු ත්‍රිකෝණේ දෙකෙන්ම ප්‍රකාශන දෙකක් ලියනවා. q dash m dash සමානයි පොඩි ත්‍රිකෝණයෙන් ලිව්වොත් මේකෙන් ලිව්වොත් w වතාවක් sin θ සමානයි ලොකු එකෙන් ලිව්වොත් එන්න මේකෙන් මේ ත්‍රිකෝණයෙන් b වතාවක් sin beta dash. එතකොට sin beta dash එනවා උත්තර කරපුවාම
W sin theta බෙදීම v. එහෙනම් ඒකෙමුත් මම cos beta dash ඕන හින්දා ඒකත් මම වෙනම ලියා ගන්නවා අර ගන්න beta dash. beta dash කිව්වම sin beta dash අපිට දීලා තියෙනවා W sin theta. කාරණය v. එතකොට මේකේ බද්ධපාත වෙනවා v වර්ගයේ ඍණ W වර්ගයේ sin වර්ගයේ theta ගේ වර්ග මූලය. මම මේක ආදේශ කරනවා T dash R dash ට. එතකොට එනවා v cos beta කියන්නේ v වර්ගයේ ඍණ W වර්ගයේ sin වර්ගයේ theta ගේ වර්ගමූලය බෙදීම v. ඍණ W cos theta. මෙතන මේක කැපෙනවා. මම ලියා ගන්නවා එකේ අගය P dash R dash. v වර්ගයේ ඍණ W වර්ගයේ sin වර්ගයේ theta ගේ වර්ගමූලය ඍණ W cos theta. වෙනවා d සිට c දක්වා එන චලිතයේදී පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරේ ප්‍රවේගය. ඒකත් ඕක කට්ටිය සටහන් කරගන්න. ඊට පස්සේ මම යනවා මේ දෙන්නාටම මේක අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? A සිට A සිට B දක්වා ගතවන කාලයේ C සිට D දක්වා ගතවන කාලයේත් ඓක්‍ය තමයි හොයන්න ඕනේ. එහෙනම් මම මේ කාලයන් දෙක හොයා ගන්නවා මේ චලිත දිග සඳහා වැයුම්. මේ ටික මම කරන්නම්. A සිට B දක්වා T1 C සිට නැත්නම් CD චලිතයට T2 යයි ගනිමු. එතකොට T1 මට ලියන්න පුළුවන් දුර සිම්පල් A ප්‍රවේගය B වර්ගයේ ඍණ W වර්ගයේ sin වර්ගයේ theta මේ වර්ගමූලය ධන W cos theta. එකතු කරනවා T2 T1 ඊට පස්සේ T2 ලියන්න පුළුවන් ඒත් දුර සිම්පල් A බෙදනවා V වර්ගයේ ඍණ W වර්ගයේ sin වර්ගයේ theta ගේ වර්ගමූලය ඍණ W cos theta ගේ. ඔන්න ඔය කාලයන් දෙකේ එකතුව තමයි අපි මුළු කාලය කියලා අපිට ඕන. එතකොට T capital නැත්නම් T dash කියලා ගන්න. T dash සමානයි සිම්පල් T1 ධන T2. එකතු කරපුවාම එනවා මෙන්න මේ දෙක එකතු ගන්න තියෙන්නේ. කියන්නම් මම උනම් අපහු V වර්ගයේ ඍණ W වර්ගයේ sin වර්ගයේ theta ධන W cos theta ධන सिंपल A बदीव V वर्गे ऋण W वर्गे sin හරි අපිට දැන් කාලවල දෙක ආවා මෙන්න මේ විදිහට A සිට B දක්වයි C සිට D දක්වයි මෙන්න මේ විදිහට එනවා. දැන් ඊට අපි මේක සුළු කරගන්න ඕන කාලවල දෙක එකතුව. මේ මෙතන යට ගත්තාම වර්ග දෙක අන්තරයක් තියෙන. ඒ කියන්නේ මෙහෙම තියෙන්නේ. x වර්ගය x ධන y x ඍණ y. ඕක අපි ලියන්න පුළුවන් x වර්ගය ඍණ y වර්ගය කියලා වර්ග දෙක අන්තරයක් විදිහට මේක පොදු හරයක් විදිහට ගත්තොත්. මේක පොදු හරයක් විදිහට ගන්නේ මේකේ ගුණිතය වැඩි කිරීම මේකේ ගුණිතයනේ. එන x ධන y y ඍණ y. එතකොට මේකේ වර්ග දෙක අන්තරයක් විදිහට මේ විදිහට ලියා ගන්න පුළුවන්. උදේක මම වෙන වෙනම වැඩි කරලා ලියනවා. බලමු T dash ඒකෙන් වැඩි කරනවා V වර්ගයේ ඍණ W වර්ගයේ sin වර්ගයේ theta ඍණ AW cos theta ධන මේකෙන් මේක වැඩි කරනවා ඒ වතාවක් V වර්ගයේ ඍණ W වර්ගයේ sin වර්ගයේ theta ධන W ඊට මේකෙන් මේක එකතුවම ධන AW cos theta
මේක බෙදනවා. දැන් මේක වර්ග දෙක අන්තරයක් විදිහට ලියා ගන්න පුළුවන් මට. මේක x කියලා හිතුවොත් x වර්ගය කියන්නේ මේකේ වර්ගය. මේකේ වර්ගය කියන්නේ වර්ගමූලයක වර්ගය කියන්නේ ඒකම. ඒ කියන්නේ v වර්ගය ඍණ w වර්ගය sin වර්ගය θ. ඊපස්සේ w cos θ ගේ වර්ගය ඍණ w වර්ගය cos වර්ගය θ. ඔන්න ඔය ප්‍රකාශනය ආවා. දැන් මෙතන බලන්න මෙතන ඍණ w තියෙනවා මෙතන ඍණ w තියෙනවා. මේ w එක මම මේ වගේ පිළියෙල ගත්තාම w වර්ගය මෙතන එනවා ඍණ sin වර්ගය θ ධන cos වර්ගය θ. ඍණ w cos වර්ගය sin වර්ගය θ ඍණ ධනයි ඍණයි ඍණ w වර්ගය cos වර්ගය θ. එතකොට උඩ එක අපව වැදෙනවා. එතකොට මෙතෙන් මට එකක් දාගන්න පුළුවන්. මම ඒ කැලේ ලියන්නේ නැහැ. ලියන්න නැතුව මම සුළු කරා. ඊට පස්සේ උඩ බලන්න. උඩ ප්‍රකාශනයේ AW cos θ ට සමානයි AW cos θ ධනයි ඍණයි තියෙන්නේ. ඒකින්ද ඒ දෙක කැපිලා යනවා. මෙතන ගත්තොත් මේ ප්‍රකාශනයම තමයි මෙතනක් තියෙන්නේ. කියන්නේ ඒ වාගේ ප්‍රකාශ දෙකයි. T dash සමානයි 2a b වර්ගයේ ඍණ w වර්ගය sin වර්ගයේ θ බෙදනවා. මේක මේ දෙක ගත්තම එකයි කිව්වා. එතකොට v වර්ගයේ ඍණ w වර්ගය තමයි ඉතුරු වෙන්නේ. ඔය තමයි t dash සඳහා අපිට ලැබෙන කාලය. ඒකත් පොඩ්ඩක් සටහන් කරගන්න. හරි. මම මේක උඩින් ලියා ගන්නම් මකලා. t dash සඳහා අපිට එන්නේ මෙන්න මේක තමයි පෙන්නන්න කියලා තියෙන්නේ. t dash සමානයි 2a v වර්ගයේ ඍණ w වර්ගය sin වර්ගය θ බෙදනවා v වර්ගයේ ඍණ w වර්ගය. ඕක ආවා t dash. දැන් අපෙන් අහනවා n9 පූර්ණ පෙත සඳහා ගන්නා මුළු කාලයේ කැපිටල් T සොයන්න කියලා. ඉතලා මේක වෙනවා. මේ අපි පෙන්වන්න කියපු එක ඇවිල්ලා තියෙනවා. දැන් අපි හොයමු පූර්ණ පෙත සඳහා ගතවන කාලය. එනයි පූර්ණ පෙත සඳහා ගතවන කාලයේ T කැපිටල් T නම් T හොයන්න කියලා කියනවා. එතකොට අපි හොයලා නැත්තේ තව B සිට C දක්වා කාලයයි. මෙන්න මේ කාලය හොයලා නැහැ. මේක ඉඳන් මෙතෙන්ට යන කාලයයි මෙතෙන් ඉඳන් මෙතෙන්ට යන කාලය. එතකොට මෙන්න මේකේ අපිට n9 කියලා තියෙන්නේ මේකෙම හොයන්න කියලා තියෙන්නේ. මේ θ කියන්නේ හෙලිකොප්ටරය ගමන් කරන මාර්ගයට සුළඟ ආනත දිශාව තමයි θ. සුළඟ නිසානේ ඔගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ. සුළඟ ආමන දිශාවින්ද. එතකොට මේ හෙලිකොප්ටරේ මාර්ගයට θ ආනතයි මෙන්න මේ θ ආනතයි සුළඟේ දිශාව. එතකොට එහෙම θ ආනත වෙලා A සිට B දක්වයි B සිට C දක්වයි යෑමට ගතවන කාලය සඳහා ආවා මෙන්න මේ වාගේ ප්‍රකාශනයි. එතකොට sin වර්ගයේ θ සඳහා මෙතෙන් ආවේ මේ θ කියන්නේ හෙලිකොප්ටරේ ගමන් කරන මාර්ගයට ආනත සුළඟ හමන කෝණේ ආනත කෝණය. ඒ කියන්නේ හෙලිකොප්ටරේ ගමන් කරන මාර්ග දිශාවට සුළඟේ දිශාව ආනත කෝණය තමයි θ කියලා ආවේ. දැන් එහෙනම් අපි ගමු මෙන්න මේ පැත්තට. B සිට C දක්වා යද්දී C සිට D සිට A දක්වා යද්දී. ඒක මේක θ නම් මේකත් θනේ. ඊටසට නම් θ මේක θ. එතකොට මේක ගත්තොත් මෙන්න මේ පැත්තට යද්දී සුළඟ හමන දිශාවට මෙන්න මෙච්චරක් කෝණයක් ආනතයි. මේ පැත්තට දිහාන්දෙද්දි මෙච්චරක් කෝණයක් ආනතයි. ඔය කෝණය මොකක්ද අපි දන්නවා 90 ඍණ θ. θ ගෙන් ලියුවොත් මෙතන 90 ඍණ θ කියලා ලියන්න පුළුවන් ඒ ආනත කෝණය. එතකොට මෙතන එහෙනම් අපි ලියන්න පුළුවන් B සිට C දක්වායි B සිට A දක්වා චලිතයේ කාලය මේ θ වෙනුවට අපිට දාන්න පුළුවන් 90 ඍණ θ කියලා. එම නිසා B සිට C දක්වා B සිට A දක්වා
ගමන් කළ කාලය t dash හි theta සඳහා අනුව ඍණ පරිබෙදීම දෙක ඍණ theta යෙදීමෙන් ලැබේ. එතකොට මම මේක මුළු කාලය කැපිටල් T නම් T සමානයි T ඒක ලැබේ එම කාලය T1 නම් මම T1 සඳහා ලියනවා 2a b වර්ගයේ දින w වර්ගය sin වර්ගයේ θ ට මම දානවා sin වර්ගයේ θ වෙනකොට දානවා 90 ඍණ θ බෙදීම b වර්ගයේ දින w වර්ගය. එතකොට 90 ඍණ θ කියන්නේ cos θ, sin 90 ඍණ θ කියන්නේ cos θ. එතකොට 2a b වර්ගයේ දින w වර්ගය cos වර්ගයේ θ බෙදීම b වර්ගයේ දින w වර්ගය. ඕක තමයි b සිට c දක්වා d සිට a දක්වා එමට ගත වූ චලිතයට ගත වූ කාලයන් දෙකේ එකතුව. ඒක සම්පූර්ණ කාලය එනවා මේ කාලයයි එකතු කරන්න ඕන. මුළු කාලය අපිට කැපිටල් T මුළු කාලය කැපිටල් T සමානයි T dash ධන T1. T dash ගේ T එකේ පොදු වෙනවා 2ක් බෙදීම b වර්ගයේ දින w වර්ගය. උඩින් එනවා b වර්ගයේ දින w වර්ගය sin වර්ගයේ θ. එකතු කිරීම මෙතනින් එනවා b වර්ගයේ දින w වර්ගය cos වර්ගයේ θ. ඒ වර්ගමූලය. ඕක තමයි එන්නේ ගමන් කරපු මුළු කාලය මහත්යානාව ගණන් කරපු මුළු කාලය සඳහා ඔන්න ඔය අගය එනවා. ඊට පස්සේ මම මේක වෙනම ලියා ගන්නම් උඩින්. දැන් අපිට ආවා මෙන්න මේ අගය මුළු කාලය සඳහා. එතකොට මම මේ වර්ගමූලයක භාග්‍යවෙනි පරයකින් ලියා ගත්තා. ඊට පස්සේ අපෙන් අහනවා පූර්ණ පෙත සඳහා ගන්නා මුළු කාලයේ කැපිටල් T සොයා T උපරිමයක් වන θ ගේ අගය. ඒ කියන්නේ T ගේ උපරිමයක් කතා කරනවා නම් මේක θ ගේ අගය අහන්නේ. ඒතකොට θ වෙනස් කරනවා T ගේ උපරිමයක් වෙනවා. එහෙනම් අපි මේ මොකද්ද කියන්නේ? අවකලනය තමයි මේ අහන්නේ. ඒ කියන්නේ θ ගේ T උපරිමයක් වන θ ගේ අගයක් අහන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ T කියන එක θ විසින් අවකලනය කරන්න ඕන. θ විසින් අවකලනය කරලා D T යන්නේ d θ හොයලා θ ගේ θ සමානයි dt and d θ සමානයි බිඳුව වුණාම බිඳුව වන θ වලදී අපි දන්නවා එක්ක උපරිමයක් නැත්නම් අවම අවස්ථාවක් එනවා. අපි බලන්න ඕන dt and d θ හොයලා අගයක් හොයලා ඒ හොයන අගය උපරිමයක්ද අවමයක්ද දෙන්නේ කියලා. බලමු ඒක හොයන්න. ඉස්සෙල්ලාම අපි මේක θ විශේෂයෙන් අවකලනය කරමු. d t යට d θ මේක නියතයක්. 2a බෙදීම b වර්ගයේ ඍණ w වර්ගය. 2a බෙදීම b වර්ගයේ ඍණ w වර්ගය. ඊට පස්සේ මෙන්න මේක අවකලනය කරනවා. මෙතන භාගයක් තියෙනවා. මම මේ භාගයවනේ ලියාගත්තේ අවකලනය කරන්න ලේසි හින්දා මේ භාගය ගන්නවා ඉස්සරහට. බලයන්නේ තියෙන්නේ භාගයේ වර්ග ශ්‍රිතය අවකලනය කරලා b වර්ගයේ ඍණ w වර්ගය sin වර්ගයේ θ ගේ ඍණ භාගය. ඔන්න ශ්‍රිතයේ ඉස්සෙල්ලාම අපිට හම්බුනේ වර්ගමූලයේ නැත්තම් භාග්‍යවෙනි බලය අවකලනය කරා මේක ලියාගත්තා. ඊට පස්සේ ඇතුළට යනවා. ඇතුළට යනකොට තියෙනවා b වර්ගයේ ඍණ w වර්ගය sin θ. sin වර්ගයේ θ. ඊට පස්සේ b වර්ගයේ ඉස්සෙල්ලාම අවකලනය කරනවා බිඳුවයි. ඍණ මෙතන w වර්ගයේ නියතයක්. ඒක මම පැත්තකින් ලියනවා. මෙතන වෙනම නෙමෙයි නියතය තියෙන්නේ. මේකත් එක්ක බැඳිලා ඒක න w වර්ගය. ඊට පස්සේ අපිට ගියාන් පස්සේ තියෙන්නේ sin වර්ගයට යන කලින් වර්ගයේ පදේ තියෙනවා. එහෙනම් වර්ගය අවකලනය කරනවා. වර්ගය අවකලනය කරපන් 2 sin θ 2 ඍණ 1. ඒක මම ලියන්නේ. එතකොට 1 වෙනි බලේ. ඊට පස්සේ ගියාන් පස්සේ තියෙනවා sin θ. sin θ අවකලනය කරපුවම cos θ. ඔන්න ඒක අවකලනය කරා. ඊට පස්සේ අපි යනවා එහා පැත්තට.
v වර්ගය ඍණ w වර්ගය cos වර්ගය θ ගේ වර්ගමූලය. ඒකෙත් අපි ගිය හැටියෙම තියෙන්නේ වර්ගමූලය කියන ගණිත ක්‍රමය. කියන්නේ මේ වර්ගමූලය අපි ඉස්සෙල්ලා අවකලනය කරන්න ඕනේ. එතකොට ඒක භාගයක් v වර්ගය ඍණ w වර්ගය cos වර්ගය θ ගේ ඍණ භාගය. සිතේ ඇතුළට ගියාම මේක බිඳුවයි ඍණ ඉස්සෙල්ලා වාගේ මෙතන w වර්ගය ඉස්සරහට ගත්තා. මෙතන ලියන්නේ යටින් w වර්ගය v වර්ගයේ අවකලනය බිඳුවයි ඍණ w වර්ගය වර්ගය අවකලනය කරපුවම දෙකක් cos දෙක ඍණ එක එකයි cos θ අවකලනය කරපුවම ඍණ sin θ. ඔන්න අපි ඒක අවකලනය කරගත්තා. ප්‍රකාශනයේ සම්පූර්ණයෙන්ම අවකලනය කරගත්තා. දැන් මම මේක සුළු කරලා ලියන්නම්. dt යට dθ. මෙතන යනවා දෙකයි බෙදීම v වර්ගය ඍණ w වර්ගය. මෙතන එන්නේ මෙන්න මේ මෙතන දෙකේ ඉලක්කමයි මෙන්න මෙතන දෙකේ ඉලක්කමයි. මෙතන බිඳුව මේක බිඳුව වැඩි කරපම් බිඳුව. ඊට පස්සේ මේ ප්‍රකාශනය වැඩි කරන්න ඕන මේකෙන්. එතකොට මේ ඍණ ලකුණ ඉස්සරහට ඇවිල්ලා ඍණ මේ පදිනවා මෙතන බිඳුවක් එනවා මෙතන. ඊට පස්සේ මේ සම්පූර්ණ එක මේකෙන් වැඩි කරපුවාම මෙතන යනවා දෙකේ ඉලක්කම. මෙතනක් තියෙනවා දෙකේ ඉලක්කම මේකට මේක කැපිලා යනවා. එහා පැත්තෙත් එහෙමයි. මෙන්න මේ දෙකේ ඉලක්කම මේ දෙකේ ඉලක්කම කැපිලා යනවා. එතකොට මට ඉතුරු වෙනවා මෙතන v වර්ගයේ තියෙන w වර්ග sin වර්ගයේ θ ගේ ඍණ භාගය කියන්නේ ඉර යට භාගය. ඉර යට භාගය කියන්නේ ඉර යට වර්ග මූලය. උඩ ලියනවා ඍණ w sin θ cos θ. ඉර යට එනවා මෙන්න මේක. v වර්ගයේ ඍණ w වර්ගය sin වර්ගයේ θ ගේ වර්ග මූලය. ඊට පස්සේ මෙතන ධන මෙතන ඍණ ලකුණයි මෙතන ඍණ ලකුණයි ධන ආපහු. එහෙනම් මැදේනවා ධන ලකුණ. ඒකෙත් අර w වර්ගය cos θ sin θ උඩට එනවා. ඉර යටට එනවා v වර්ගයේ ඍණ w වර්ගය cos වර්ගයේ θ ගේ වර්ග මූලය. ඔන්න ඔම් ප්‍රකාශනයක් එනවා. දැන් මේකත් මම තවදුරටත් සුළු කරගන්න උඩ තියෙන මේ පොදු වර්ගයක් ඉඳලා ඒකේ ඊට අරගෙන පොදු වර්ගයක් අරගෙන සුළු කරනවා. ඊට පස්සේ දෙකක් එළියට ගන්න පුළුවන් w වර්ගය sin θ cos θ. මම මේ ඉස්සෙල්ලා මේ නැත්නම් සුළු කරන්න v වර්ගයේ ඍණ w වර්ගය. ඊට පස්සේ මේක පොදු හරයක් ගත්තාම මේක වැඩි කරනවා මෙතනින්. මෙතන තියෙන එකේ ලකුණනේ මොකද මම මේ කැලේ එළියට ගත්තා. ඍණ v වර්ගයේ ඍණ w වර්ගය cos වර්ගයේ θ. මේක මෙතන වැඩි කරනවා මෙතන තියෙන ධන එක මෙතන ඍණ එක. ධන එකෙන් වැඩි කරපුවම v වර්ගයේ ඍණ w වර්ගය sin වර්ගයේ θ. ඒ වර්ගමූලය. ඉත යට එනවා පොදු හරයක් විදිහට v වර්ගයේ ඍණ w වර්ගය sin වර්ගයේ θ. ඒ වර්ගමූලය. මෙතන v වර්ගයේ ඍණ w වර්ගය cos වර්ගයේ θ. ඔන්න ඔය ප්‍රකාශනය එනවා. සුළු කරපුවම d t යට dθ සඳහා. ඊට පස්සේ අපි හොයන්න ඕන dt යට dθ බිඳුව වන θ ගේ අගයක්. ඊට පස්සේ හරි මෙතන ලියා ගන්න. ඊට පස්සේ මම ඒක හොයන්නම් dt යට dθ. මෙතන dt යට dθ උපරිම උපරිම හෝ අවම ලක්ෂවලදී dt යට dθ සමානයි බිඳුව විය යුතුය. ඒකින්ද මෙන්න මේක සමාන කරන්න ඕන බිඳුවට. අපිට θ හොයන්න. එතකොට මේක බිඳුවට කරාම මේකත් මේකේ ධනාගය මේකත් මේ බිඳුව වැඩි කරාම බිඳුව වෙනවා. මේකත් කැපිලා ගිහිල්ලා මේක බිඳුව මේක හරස් ගුණිත දැන් මම බිඳුවයි මේකත් බිඳුවයි මේකත් දෙපැත්තම බෙදුවම මෙතනත් බිඳුවයි ඉතුරු වෙන්නේ. මෙන්න මේ ප්‍රකාශනයේ විතරයි. ඍණ වර්ගමූල v වර්ගයේ තියෙන w වර්ගය cos වර්ගයේ θ සමානයි ධන v වර්ගයේ ඍණ w වර්ගය sin වර්ගය θ සමානයි බිඳුවයි.
මේක සුළු කරපුවාම දෙපැත්ත මේ එහා පැත්තට ගෙන යනවා. ඊට පස්සේ v වර්ගයට v වර්ගය කැපෙනවා. w වර්ගයක් බෙදෙනවා. මෙන්න මෙහෙම එනවා. w වර්ගය sin වර්ගයේ θ සමානයි w වර්ගය cos වර්ගයේ θ. ඊට සමාන දෙපැත්තම බෙදනවා. w වර්ගය කැපිලා යනවා. cos θ ගෙන් බෙදුවම tan වර්ගයේ θ සමානයි 1යි tan θ සමානයි 1ක් වෙනවා. වර්ගමූලයේ ධන ලකුණ විතරක් ගත්තම. එතකොට සුළු කෝණයක් ඉඳලා ඊට පස්සේ tan θ සමානයි 1යි නම් θ කියනවා 5 බෙදීම 4යි. එතකොට θ සමානයි 5 බෙදීම 4ෙදී මෙන්න මේ ප්‍රකාශනයේට උපරිම හෝ අවම ලැබෙනවා කියලා අපිට කියන්නේ. දැන් බලමු අපි θ සමානයි 5 බෙදීම 4ෙදී මොකක්ද දෙන්නේ උපරිමයක්ද අවමයක්ද ලැබෙනවද කියලා. හරි අපිට දැන් ආවා මෙන්න මේ dt dt සඳහා මෙන්න මේ ප්‍රකාශනය. අපි දැන් බලමු ඊට පස්සේ θ සඳහා ආවා සුළු කරපුවාම 5 බෙදීම 4 tan θ සමාන 1යි θ සඳහා 5 බෙදීම 4. අපි බලමු θට මේ කෝණයට 5 බෙදීම 4ට වඩා අඩු කෝණයක් අඩු වගයන් වලදී වැඩි වගයන් වලදී මොකද වෙන්නේ මේ බෝඩ් මේ සීමාවට අඩු වෙනකොටයි වැඩි වෙනකොටයි මම බලනවා මෙන්න මේකට තීටාගේ අගය විශාලයි බිඳුවයි කුඩායි 5 බෙදීම 4 අවස්ථාව මම නිකම් මෙතෙන් ආදේශ කරලා දාන්නම් තීටා අංශක 30 කියලා 45ට අඩුයිනේ තීටා 30 විට උඩ තියෙන ප්‍රකාශනයට ආදේශ කරපුවම dt යට d තීටා දෙකක්ගේ ඔමේගා වර්ගයේ sin θ cos θ බෙදීම v වර්ගයේ ඍණ w වර්ගයේ v වර්ගයේ ඍණ w වර්ගය. ඊට මෙතන එනවා v වර්ගයේ ඍණ w වර්ගයේ sin වර්ගයේ θ ඍණ v වර්ගයේ ඍණ w වර්ගයේ cos වර්ගයේ θ. එතනවා v වර්ගයේ ඍණ w වර්ගයේ sin वर्गीय θ आपाव v वर्गीय ऋण w वर्गीय cos वर्गीय θ. ओके බෙදනවා. දැන් මම නිකන් ආදේශ කරන්න මෙතන අනිවාර්යයෙන්ම මේ ටිකේ දාන්න. ඊට පස්සේ අපිට ගානේ දීලා තියෙනවා v කියන එක විශාලයිලු w ට වඩා. يعني මෙන්න මේ කැලලක් දාන්න. මෙතන කැලලක් දාන්න. මෙතන කැලලක් දාන්න. ඊට sin θ cos θ. sin θ කියන්නේ භාගයයි cos θ කියන්නේ මූල 3 බෙදීම 2යි. හරිද? එතන එන්නේ කොහොමද දානාගයන් එතකොට. ඊට පස්සේ මෙතන ගමු v වර්ගයේ ඍණ w වර්ගය sin θ කියන්නේ භාගයයි sin වර්ගය කියන්නේ 1 බෙදීම 4යි. ඊට පස්සේ ඍණ v වර්ගයේ ඍණ w වර්ගයේ cos θ කියන්නේ මූල 3 බෙදීම 2යි cos වර්ගය θ කියන්නේ 3 බෙදීම 4යි. යටත් එහෙමයි v වර්ගයේ ඍණ w වර්ගය බෙදීම 4 මේකේ වර්ගමූලය v වර්ගයේ ඍණ w වර්ගය cos වර්ගය t කියන්නේ 3 බෙදීම 4යි. මේක ආදේශ කරා. දැන් බලන්න ළමයි මෙන්න මෙතන බලන්න මෙතනක් දානනේ w බෙදීම 4 මෙතන 3ක් w බෙදීම 4 මෙතන v වර්ගය මෙතන v වර්ගය මෙතන බලන්න ඕනනම් 10 බෙදීම 4 ආයෙ තියෙනවා w ට අපි 10 කියමුකෝ 10 බෙදීම 4 3 10 බෙදීම 4 ඔය අවස්ථා දෙක තියෙනවා. ඒතකොට 10 බෙදීම 4ට එනවා 2.0 ගාණක් 3යි 10 බෙදීම 4 කියන්නේ 30 බෙදීම 4 7.0 ගාණක්. එතකොට බලන්න w බෙදීම 4ට වඩා 3යි w බෙදීම 4 වැඩි සාපේක්ෂව. එතකොට මෙතන එන අගය වැඩි. මෙන්න මෙතන එන අගය වැඩි. මෙතන එන අගයට සාපේක්ෂව අඩුයි. මේකේ අගය අඩුයි සාපේක්ෂව. මේකට සාපේක්ෂව මේක වැඩි, මේකට සාපේක්ෂව මේක අඩු වගයක් තමයි එන්නේ. එතකොට මේ දෙකම අඩු කරන්න තියෙන එකම අගය. v වර්ගයෙන් තමයි අඩු කරන්න තියෙන්නේ. මෙතන ගත්තොත් මම 20 කියමුකෝ. 20න් අඩු කරන්න නැති එක. මෙතන 20න් අඩු කරන්න ඕන 7ක්.
එතකොට වැඩි එකම අගයෙන් අඩු අගයක් අඩු කරොත් එන්නේ වැඩි අගයක්. කියන්නේ මෙතන අඩු කරන්නේ පොඩි ගානක්. එතකොට උත්තරේට එනවා වැඩි ගානක් මෙතන. මෙන්න මෙතන වැඩි අගයක් එනවා මෙන්න මෙතන උත්තරේට මෙන්න මෙතන. මෙතන කරන්නේ මොකද්ද? වැඩි අගයක් අඩු කරන්නේ මේ ගානෙම තමයි ඒකත් අඩු ගන්න වැඩි අගයක් අඩු කරනවා. එතකොට එන උත්තරේ මේකට සාපේක්ෂව අඩුයි. 20න් දෙකක් අඩු කරනවා මෙතන 20න් 7ක් අඩු කරනවා 20න් දෙකක් 18යි 20න් 7ක් 13යි. එතකොට මේක අඩුයි. එතකොට මේකෙන් මේක අඩු කරපුවා කියන උත්තරේ ධනාගයක්. එතකොට උඩ එනවා ධනාගයක්. මෙතනත් එහෙමයි. මෙතන w වර්ගයේදී v අඩු කිරීම w බෙදීම 4නේ. v කියන එක කොහොමද වැඩි හින්දා w ට වඩා මෙතන ධනාගයක් මෙතනත් ධනාගයක් තමයි එන්නේ. එතකොට ඔක්කොම උත්තරේ බලවම ධන ඔක්කොම ධන. එතකොට ඒ වගේ මෙන්න මේ වගේ ප්‍රාන්තරයක dt යට dθ විශාලයි බිඳුව වෙනවා. ඔන්න එතනදී. ඊට පස්සේ අපි බලමු θ සමානයි වෙන ප්‍රාන්තරය. ඒ කියන්නේ π බෙදීම 4ට වඩා වැඩි. කියන්නේ θ විශාලයි π බෙදීම 4ට වඩා පුඩයි π බෙදීම 2. ඔන්න ඔය ප්‍රාන්තරයේදී මොකද්ද වෙන්නේ? මෙන්න මේ අවස්ථාවට. ඊට වැඩි අගයක්. එහෙනම් අපි ගමු 45ට වැඩි අගයක්. අපි ගමු 60. දේශීය අගයක් 60. 60 ගත්තොත් මෙතන 60යි මෙතනත් 60යි. මේ ටික අංශක 60යි. 60යි 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 60යි. මෙතන එනවා දෙකක් මෙතන ධන අගයයි. මෙතන එනවා sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි cos 60 භාගයයි. මෙතනත් ධන අගයක් එන්නේ. මෙතනත් ධන අගයක් අපිට දීලා තියෙනවා v වර්ගය විශාලයි w වර්ගය කියලා. එතකොට මම ගත්තා මෙතන ගත්තම මෙන්න මෙතන v වර්ගයේ දින w වර්ගය sin 60 කියන්නේ cos 60 sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි ඒකේ වර්ගය කියන්නේ 3 බෙදීම 4යි. ඒ වර්ගමූලය. ඍණ v වර්ගයේ දින w වර්ගය cos 60 කියන්නේ භාගයයි ඒකේ වර්ගය 1 බෙදීම 4යි. ඒ වර්ගමූලය. යටත් ඒක මේනවා v වර්ගයේ දින w වර්ගය sin වර්ගය 60 කියන්නේ 3 බෙදීම 4යි. ඕක වැඩි කරනවා v වර්ගයේ දින w වර්ගය 1 බෙදීම 4ේ වර්ගමූලය. එතකොට මෙතනත් එහෙමයි. මෙතන වැඩි අගයක් මේ 3ක් w 4ෙන් අඩු කරනවා. මෙතන w 4ෙන් බෙදෙනවා. 3ක් w 4ෙන් බෙදෙනවා. මෙතන w කියන එක 4ට බෙදෙනවා. එතකොට මෙතන එන අගය වැඩි. මේකට සාපේක්ෂව. මෙතන අඩු අගයක් එන්නේ. එතකොට එකම අගයෙන් වැඩි අගයක් අඩු කරනවා. එකම අගයෙන් අඩු අගයක් අඩු කරනවා. එකම අගයෙන් වැඩි අගයක් අඩු කරපුවාන් පස්සේ ඒකට එන උත්තරේ අඩු අගයක්. මේකට එන උත්තරේ වැඩි අගයක්. අර ඉස්සෙල්ලා එකේම අනිත් පැත්ත ඔකට තේරුන්නේ නැත. ඉස්සෙල්ලා එකේ අනිත් පැත්ත තමයි මේක අර සාමාන්‍ය ගණන් දාලා බලන්න ඒකේ අනිත් පැත්ත. එතකොට මෙතන එන උත්තරේ අඩු අගයක්. මෙතන එන උත්තරේ වැඩි අගයක්. එතකොට අඩු අගයකින් වැඩි අගයක් අඩු කරපුවාම එන්නේ ඍණ උත්තරයක්. මේක අර කලින් විදිහමයි. මෙතන v ට වඩා w අඩුයිනේ. එතකොට ඒක 4න් එකේ 3න් 4ක්නේ. මේකෙන් 4න් 3ක පංගුවක්. එතකොට ඒක අඩුයි. අඩුයි කියන්නේ මේක මේකෙන් අනුව ධන මේකත් ධන. එතකොට මෙතන ධන මෙතනත් ධන මෙතනත් ධන මෙතන ඍණ ඉඳලා එතන එනවා dt සඳහා dt යට dθ උඩයි බිඳුවයි. අන්න එතකොට මෙන්න මේ පාන්තර දෙකේදී θ π බෙදීම 4ට වඩා උඩා විටදී ධන විශාල විටදී ඍණ. එතකොට මෙන්න මේ අතරදී එන්න ඕන θ සමානයි π බෙදීම අතරදී උපරිමයක් එන්න ඕන. එතකොට මේ ගණන් ටික මේම සුළු කර හදන්න ඕනේ නැහැ. විභාගෙදී අනිවාර්යෙන් උපරිමයක් එන්නේ දීලා තියෙන උපරිමයක් එනවා පෙන්නන්න. පට්ටිය මෙතන θ හොයාගත්ත උපරිමයක් එනවා කියලා මේ ප්‍රාන්තරවල ලියන්න. එතකොට 2008 ගාන ඉවරයි.